අන්තිමට කතා කරේ ළමයි මාපාංක සිත. එහෙම නේද? තරින්දි. මාපාංක සිත තේරෙනවද? තේරෙනවද කියන එක චෙක් කරගන්න පුළුවන්. අර අන්තිමට දීපු ගණන් තුනේ ප්‍රස්තාරය දෙගන්න පුළුවන් වුණා නම් මෙන්න ගණන් තුන මෙතන තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ? ඒ ගණන් තුන මම දීලා තියෙනවා. ඒකේ ප්‍රස්තාරය අදින්න කියලා. දල ප්‍රස්තාර. ඇන්දද තරින්දි? මොකක්ද? ඈ? ප්‍රස්තාර දෙන්න කිව්වද? ඔය ගණන් තුනක් දීලා තියෙන්නේ. ඔව් ගණන් තුන හැදුවා. මොකක්ද හදන්න තියෙන්නේ ගාන? අරක හොයන්න තියෙනවා. ඒ ගණන් තුනේ මොකද්ද කරන්න දීලා තියෙන්නේ? හරිද? දැන් අතන තියෙනවනේ fx සමානයි මාපාංක x. දැන් ඒක මොකද්ද කරන්න තියෙන්නේ? හැදුවා කියන්නේ මොකද්ද හැදුවේ කියලා මම අහන්නේ. මට ඇහෙන්නේ නැද්ද දන්නේ? එහෙනම් මේ මොකද්ද ඔයා හැදුවේ පුතේ? හරි එන්දා. එන්දනම් බලන්න ඕනේ. මම ගන්නවා. මේ කවිෂ කියන්න බෑ ප්‍රස්තාර ඇන්දද? ඔව්. රවින්දි හැදුවද ගණන් තුන? ඒක තාම හොයාගන්න බැරිනේ. රවින්දි නෑනේ. ඔව් සර්. ඉනස් අපි කෝකෙතත් ඒ ගණන් තුන හදලා වැඩේ කරමු. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න ඔයගොල්ලෝ හොඳට කතා කරලා ඔයගොල්ලන්ට තේරුම් නැති එක තේරුම් නැහැ කිව්වොත් තමයි මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියාගන්න හොඳට. right. දැන් මෙන්න මේකයි පුතේ අපි කවගොඩක් දවස් කරේ නැති නිසා මම මුල ටිකක් පොඩ්ඩක් කරලාම වැඩේ කරන්නම්. යම් සංඛ්‍යාවක මාපාංකය කියන්නේ යම් සංඛ්‍යාවක පදයක ප්‍රකාශනයක මාපාංකය කියලා කියන්නේ ඒ පදය අපි මොකක්ද කියලා හරියටම දන්නේ නැති වෙලාවෙදී එයා ධනාගයක්ද ඍණාගයක්ද කියලා දන්නේ නැති වෙලාවෙදී මාපාංකය කියලා දන්නවා නම් දෙක වගේ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ ධන දෙකම තමයි. මොකද මාපාංකයේ අදහස තමයි එයාගේ විශාලත්වයේ පමණ ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ ධන වෙන්නම ඕනේ අවසාන වශයෙන්. දැන් මේකෙ මුකුත් නෑ එක උත්තරයයි. ඇයි අපි දන්නවනේ දෙක කියන්නේ ධන්න කියන අගයක් නෑ දෙකනේ. නමුත් x වගේ ගත්තොත් එහෙම එයාගේ සත්‍ය අගය අපි දන්නේ නැති නිසා මෙයාට අපි උත්තර දෙකකින් පිළිතුරු දෙනවා. එකක් තමයි අපි කියනවා ධන x කියලා, ආයි කියනවා ඍණ x කියලා. හේතුව ධන x කියලා කියන්නේ මෙයාගේ ඇගය ධනාගයක් නම් ඒ කියන්නේ x විශාලයි හෝ සමානයි බිඳුව නම් අපි කියනවා ලැබෙන පිළිතුරක් ධන x කියලා. එතකොට අපේ අවසාන පිළිතුර ධනයි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නේ නැහැ නමුත් x කියන කෙනා ඍණාගයක් වුණොත් ඒ කියන්නේ පුතේ x කුඩායි බිඳුව වුණොත් අපි කියනවා ලැබෙන උත්තරේ ඍණ x කියලා. හේතුව x දැන් ඍණ කෙනෙක්. ඒ නිසා ඉස්සරහින් අපි ඍණක් දාලා තියෙනවා. ඒ ඍණයි මේ x ගේ ඇතුළේ තියෙන ඍණයි ගුණ වෙලා අවසන් ප්‍රතිඵලය ධන වීම සඳහා මාපාංකයේ අපේක්ෂාව අවසානයේ ධන ප්‍රතිඵලයක් ලැබීම. අන්න ඒකයි යම් මාපාංකයක අර්ථ දැක්වීම. එතකොට මාපාංකයේ අර්ථ දැක්වීමේ ටෙක්නික් එක බලා ගන්න මේ මාපාංකයේ දෙක ඇතුළේ තියෙන ප්‍රකාශනය කෙලින්ම ධන හා ඍණ වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ ධන ලැබෙන්නේ මේ ඇතුළේ තියෙන කෙනා මේ ඉරි දෙක ඇතුළේ තියෙන කෙනා මොන වෙලාවෙන්ද විශාලයි හෝ සමානයි බිඳුවේදී. ඍණ උත්තරේ ලැබෙන්නේ ඒ ඇතුළේ තියෙන කෙනාම කුඩායි බිඳුව නැත්නම් ඍණ වෙලාවේදී. දැන් ඕක අපි භාවිතා කරා ඊට වඩා එහා ගියපු
මෙන්න මේ වගේ x ධන 3 මාපාංකය වගේ ගත්තොත් උත්තරේ එතකොට එන්නේ ධන x ධන 3 මොනවා ඉස්සරහින් ධන ලකුණු දාන්න පුළුවන් ඍණ x ධන 3 මේක ලැබෙන්නේ මොන අවස්ථාවේද මේ ඇතුලේ තියෙන කෙනා x ධන 3 විශාලයි හෝ සමානයි බිඳුව වෙලාවෙදී මේක ලැබෙන්නේ මේ ඇතුලේ තියෙන කෙනා ඒ කියන්නේ x ධන 3 කුඩායි බිඳුව වෙලාවෙදී දැන් මේක ටිකක් දිගහැරලා අපිට ලියා ගන්න පුළුවන් දිගහැරලා ලියා ගන්න පුළුවන් මේ තියෙන්නේ x ධන 3 විශාලයි හෝ සමානයි බිඳුව කියලා කියන්නේ මේ ධන 3ට ඍණ 3ක් දැම්මොත් x විශාල හෝ සමානයි ඍණ 3 කියන එක මේ අසමානතා දෙකම එකයි ඒක අපි විසඳලා තියෙන්නේ මේ තියෙන්නේ x කුඩායි ඍණ 3 කියන එක එහෙනම් අපිට පැහැදිලි ඍණ 3ට වැඩි අවස්ථාවේදී මේක උත්තරේ ඍණ 3ට අඩු අවස්ථාවේ සමානත්වයෙන් තියෙනවා අඩු අවස්ථාවේදී මේක උත්තරේ මේකත් ටිකක් ප්‍රසාරණය කරලා ගන්න පුළුවන් තේ ඍණ x ඍණ 3 කියන දෙකම එකයි මෙන්න මේ වගේ මාපාංකයක යම් ප්‍රකාශනයක මාපාංකය අපිට මෙහෙම වෙන් කරගන්න පුළුවන් දැන් අපි බලමු දැන් මේක මම ලියන්න දෙන්න මේක අපි කරා ලියා ගන්න ඕන පුළුවන් පස්සේ වීඩියෝ එක රෙකෝඩින් එක දැම්මම පස්සේ ඔයගලන්ට ලියාගෙන මොනවද කරගන්න පුළුවන් දැන් ළමයි අපි බලමු අපිට මාපාංක ශ්‍රිත කියන්නේ මොනවද කියලා. එතකොට අපි මේවා කරා. නමුත් මම නැවත මතක් කරනවා මාපාංක ශ්‍රිත කියන්නේ ළමයි ශ්‍රිතයක ප්‍රතිබිම්බ සූත්‍රයට මොන සූත්‍රයට ප්‍රතිබිම්බ සූත්‍රය කියන්නේ ශ්‍රිතයක සූත්‍රයට මාපාංක ඇතුළත් ප්‍රකාශන කොටසක් තියෙනවා නම් කො මුළු ප්‍රතිබිම්බ සූත්‍රයේ මාපාංක තියෙනවා හෝ එසේ හෝ මාපාංක ගෑවිලාවක් තියෙනවා නම් එයාට කියන්නේ මොන ශ්‍රිත කියලාද ළමයි මාපාංක ශ්‍රිත කියලා. උදාහරණ වශයෙන් fx සමානයි මාපාංකය x ධන 5 fx සමානයි 3යි x ඍණ 1 මාපාංක. එහෙම නැත්නම් fx සමානයි මාපාංක x ධන 3. දැන් ඒකේ මාපාංකේ තියෙන x කියන කොටසට විතරයි. මෙන්න මේ ආකාරයේ ශ්‍රිතවලට අපි කියනවා මාපාංක ශ්‍රිත කියලා. දැන් සමහර වෙලාවට මුළු ශ්‍රිතේ ප්‍රකාශනයේට මාපාංක තියෙනත් පුළුවන් සමහරවිට කොටසකට මේ වගේ මාපාංක තියෙනත් පුළුවන්. ඒක එසේ වෙතත් මේ වගේ සියලුම ශ්‍රිත වලට කියන්නේ අපි මාපාංක ශ්‍රිත කියලා. දැන් එතකොට මාපාංකයට පිළිතුරු දෙකක් ලැබෙනවා මේ x ගේ අගයන් අනුව ඒ නිසා මාපාංක ශ්‍රිතයේ මේ සූත්‍රයටත් එහෙනම් ප්‍රතිබිම්බ සූත්‍රයටත් සූත්‍ර දෙකක් නිර්මාණය වෙන්න ඕන මේ x ගේ අගය මත. ඒ නිසා අපිට මාපාංක ශ්‍රිතයේ අර්ථ දැක්වීම එතකොට ප්‍රකාශන දෙකක් විදිහට ලැබෙනවා. ඒ ලැබෙන්නේ මේ x ගේ අගයන් ප්‍රාන්තර දෙකකට. x කියලා කියන්නේ ශ්‍රිතයක x කියලා කියන්නේ මම ඉක්මනට කියගෙන කරපුවා නිසා x කියලා කියන්නේ ශ්‍රිතයක ළමයි වසම. ඒ කියන්නේ අපිට පැහැදිලි මේ ශ්‍රිතයේ වසමේ ප්‍රාන්තර දෙකකදී x කියලා කියන්නේ වසම කියන්නේ අර x අක්ෂයනේ. එතකොට x අක්ෂයේ ප්‍රාන්තර දෙකකදී ශ්‍රිතයේ දෙවිදිහකට ක්‍රියා කරනවා දෙන්නෙක් වගේ දෙකට බෙදිලා වගේ. එතකොට x අක්ෂයේ ප්‍රාන්තර දෙකකදී ප්‍රතිබිම්බ සූත්‍ර ළමයි කීයක් ලැබෙනවද? දෙකක් ලැබෙනවා. අපි බලමු දැන් අර ගණන් හදන්නේ කොහොමද කියලා. දැන් ඒක තමයි මාපාංක ශ්‍රිත වල හැඳින්වීම අර්ථ දැක්වීම. දැන් අපි බලන්නේ එම මාපාංක ශ්‍රිත වල මොනවද ඉන්නද ළමයි? දල ප්‍රස්ථාර දී. දල ප්‍රස්ථාර කියන්නේ මොනවද ළමයි? ප්‍රස්ථාර තමයි දල කියන එකේ අදහස එහි පරිමාණය සලකන්නේ නැතුව විශේෂ ලක්ෂණ අවස්ථා විතරක් සලකලා. ඒ කියන්නේ අක්ෂ ඡේදන ලක්ෂ්‍ය ආරම්භක තැන් ප්‍රස්ථාරයේ නොපවතින තැන් අන්න ඒ විශේෂ අවස්ථා ඡේදන ලක්ෂ්‍ය දක්වලා ඒවයි අගයන් දක්වලා ප්‍රස්ථාරය නිර්මාණය කිරීම තමයි දල ප්‍රස්ථාරය කියලා කියන්නේ. දැන් ඔය ටිකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. නිශ්ශබ්දතාවය තරි දිහා ප්‍රශ්නයක් නැහැ. තරි ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි නෑ මොනවද මේ? යම් අවස්ථාවක ඔයගොල්ලන් කතා කරන එක මට ඇහෙන්නේ නැත්නම් මම හිතනවා ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ කියලා. කියන්නේ මම කියන ටෙක්නිකල් ෆෝල්ට් එකක් ඇවිල්ලා එහෙම වුණොත් ඔය මේ
ඔකේ chat එකේ message එකක් දාන්න. එතකොට මම messages comments හැටියට කියවන්න. හොඳයි ළමයි. මම කැමතියි ඔයගොල්ලෝ මාත් එක්ක කතා කර කර ක්ලාස් එක කරනවා නම් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඒක ඔච්චර අපරාධයි. පළවෙනි ගාන අපි හදමු. fx සමානයි x ධන 1 මාපාංකය එහෙනම් මේ ශ්‍රිතය මුලින්ම අපි මාපාංක ඉවත් කරන පරිදි ශ්‍රිතයේ කොටස් අර ප්‍රසාරණය කරලා ලියාගත්තොත් ළමයි x ධන 1 මාපාංක කියනකොට අපිට ලැබෙන්නේ එතකොට එහෙනම් අපිට ලැබෙනවා මේ ඇතුලේ ධන කොටස x ධන 1 ඒක ලැබෙන්නේ x ධන 1 විශාලයි හෝ සමානයි බිඳුව වෙලාවේදී ඊළඟට එයාගේ ඍණ කොටස ඍණ x ධන 1 මේක ලැබෙන්නේ x ධන 1 ඒ කියන්නේ ඇතුලේ තියෙන කෙනා මෙයා වර්ගන මෙතන දාන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන කෙනා කුඩායි බිඳුව වෙලාවේදී මේක තමයි මාපාංක x ධන 1 කියන fx සමානයි මාපාංක x ධන 1 කියන ශ්‍රිතේ සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක තියෙන්නේ මේ අවස්ථා දෙක. මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් x විශාල හෝ සමානයි ඍණ 1 කියන අවස්ථාව ලැබෙනවා. ධන 1 කියන ඍණ 1ක් දැමීමෙන් මේකෙන් අපිට ලැබෙනවා x කුඩායි ඍණ 1 කියන අවස්ථාව. දැන් පැහැදිලි ඍණ 1 කියන ලක්ෂයේදී තමයි මොනවා වෙන්නේ ළමයි මේ වසමේ මේ ඍණ 1 කියන ලක්ෂයේදී තමයි සිතේට ප්‍රතිබිම්බ සූත්‍ර දෙකක් දෙකට බෙදෙන්නේ. දැන් එහෙනම් අපිට මේක සංඛ්‍යා රේඛාවක මේ ආකාරයෙන් මේ x අක්ෂය නැත්නම් වසම අඳගත්තොත් මේ තියෙන්නේ අපි හිතමු ඍණ 1 ලක්ෂය නම් ඒ ඍණ 1 ලක්ෂයට වැඩි හෝ සමාන වෙලාවදී ඒ කියන්නේ සමානත්වය නිසා මේක දෙකට බෙදා ගමු. මොකද ඍණ 1 මේ පැත්තට නිසා මේ පැත්ත මම දැන් පාට කරනවා. එතකොට අන්න ඒ පැත්තට අයිති මොන සිතේද ඉවරයක් නෑ එහාට යනකම් තියෙනවා x ධන 1 fx සමානයි x ධන 1 ඒ කියන්නේ ශ්‍රිතේ නම එහෙනම් y කියලා මම ගන්නම් y සමානයි x ධන 1 අන්න ඒ ශ්‍රිතේ වළංගු වෙන්නේ ඍණ 1 හා ඊට වැඩි කොටසෙදී ඍණ 1 නැතුව ඊට අඩු කොටසෙදී නැතුව නිසා මේ පැත්ත හිස් තියනවා පාට කරලා නෑ ඊට අඩු කොටසේදී ශ්‍රිතයේ නම තමයි ඍණ x ධන 1 ඒක නම් ප්‍රසාරණය කරන්න පුළුවන් ළමයි ඍණ x ඍණ 1 කියලා ඒ අනුව ලැබෙනවා y සමානයි ඍණ x ඍණ 1 වශයෙන් ශ්‍රිතේ නම් ඔන්න බලන්න දැන් හරියට වසම කෑලි දෙකකට කැඩෙනවා ඍණ 1කින් වෙන් වෙලා ඍණ 1ට වැඩි පැත්තේ ශ්‍රිතේ නම් මෙයා ඍණ 1ට අඩු පැත්තේ ශ්‍රිතේ නම් මෙයා හරියට දෙන්නේ කෙලින් හරි ඊළඟට ඒ කියන්නේ හරියට නිකන් මොකක් හරි සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් එහාට පැනනහම රතු පාට ඇඳුමක් අතන යන්න ඕනේ සීමාවෙන් මෙහා ඉන්නකොට නිල් පාට ඇඳුමක් අතන ඉන්න ඕනේ. හරි සීමාවේදී වැඩි මාරු වෙන්න ඕනේ. ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. දැන් අපි බලමු මේකේ දල ප්‍රස්ථාරය අදින්න. එන ළමයි xy අක්ෂ අපි ලකුණු කරගමු. y අක්ෂය අක්ෂය මූල අක්ෂය දැන් අපිට පැහැදිලි ශ්‍රිතයේ x අක්ෂයේ ඍණ 1කේදී ප්‍රස්ථාර දෙකට බෙදෙන නිසා ඔන්න ඍණ 1 ලක්ෂය ඉස්සෙල්ලා ලකුණු කරගමු මම මෙන්න මේක ගන්නවා ඍණ 1 ලක්ෂය වශයෙන් මේ තියෙන්නේ ඍණ 1 ලක්ෂය දැන් මෙතනින් ප්‍රස්ථාර දෙකට බෙදෙන නිසා ඔන්න මෙතනදී කඩිරක් ලකුණු කරාට කමක් නැහැ දැන් ඉස්සෙල්ලා අපිට ඕන නම් ඍණ 1කට අඩු කොටස අඳින්න පුළුවන් ඒ නැත්නම් ඍණ 1කට වැඩි කොටස මම වැඩි කොටස අඳින්නම් ඍණ 1කට වැඩි කොටසේ ප්‍රස්ථාරය y සමානයි x ධන 1 එහෙනම් පැත්තකින් ඒකට අවශ්‍ය සටහන් ටික ලියාගමු y සමානයි x ධන 1 දැන් කොහොමද මේ ප්‍රස්ථාරය වලින් අවශ්‍ය කණ්ඩාංක ගන්න එහෙනම් අපිට ගන්න පුළුවන් ළමයි දල ප්‍රස්ථාරය ගිහුවම මේ y අක්ෂය x අක්ෂය කැපෙන තැන් දෙක ගන්න ඕනේ
ඊට අමතරව මේ ප්‍රස්ථාරය අඳින්න අපිට වළංගු වෙන්නේ මෙන්න මේ ලයින් එකෙන් මේ පැත්ත විතරයි. එතකොට හරියටම x දියාගේ ඍණ එකේදී මේ ප්‍රස්ථාරයට y අගයක් තියෙනවාද? ඒ කියන්නේ පටන් ගන්න කොතනින්ද? මෙතනින් අරගෙන මෙහෙම අදිනවද? මෙතනින් පටන් ගන්නවද? මෙහෙන් ඒ අගේ හොයා ගන්නවා. එහෙනම් ඍණ එකේදී y අගය හොයන්න වෙනවා. ඊළඟ මේ අක්ෂය කැපෙන තැන හොයන්න වෙනවා. මේ අක්ෂය කැපෙන තැන හොයන්න වෙනවා. දැන් ඒ නිසා අපි x සමානයි මෙන්න මේ ඍණ එකේදී අගය හොයන්න ඕන. x සමානයි ඍණ එක දැම්මොත් y ගියාගේ බිඳුවයි. ඒ කියන්නේ x ගියාගේ ඍණ එකේදී y බිඳුවයි කියන්නේ හරියටම මෙන්න මේ ලක්ෂය. එහෙනම් මේ ලක්ෂයේදී ශ්‍රිතය මේ ලක්ෂයේදී ශ්‍රිතය පවතිනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය මේ ලක්ෂයට ළඟා වෙනවා. හැබැයි ඒ ලක්ෂය මේ ප්‍රස්ථාරය තුල තියනවාද කියලා බලන්න මේ y සමාන x ධන 1 අවස්ථාවේදී මේ පැත්ත තියෙනවා. මේ විශාල හෝ සමානයි නිසා ඒක ප්‍රස්ථාරයට ටච් කරන්න පුළුවන්. බලමු. හරි කවුද කියන්නේ තරින්දි? මට තරින්දි කියන්නේ නැත්නම් මට මගේ ඇහිවි ප්‍රශ්නයක් කියන්නේ මගේ සවුන්ඩ්ස් වල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ නේ. කවිෂ පොඩ්ඩක් කතා කරන්නකෝ. අයි සර්. කවිෂා ඔව් සර්. මගේ තමයි යවලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. කවිෂ දැන් කතා කරන්න කවිෂා. ඔව් සර්. රයිට්. මේ කො බලන්න අපේ මෙයා ඉන්නවද කියලා. රවින්දිගේ මොනවා හරි අවුලක් තියෙනවා මේ. ඒ කියන්නේ රවින්දිගේ අවුලක් නෙමෙයි. data connection එකේ මොනවා හරි අවුලක් තියෙනවා. ඒක රවින්දිට උනම් කියන්න මේ රෙකෝඩින් එකත් පස්සේ බලන්න පුළුවන්. ඉතින් දැන් ප්‍රශ්න අහන්න බැරි එකයි ගැටලුව. right දැන් අපි ආපහු එමු. x සමානයි ඍණ 1 දාන්න හේතුව මේ වසම මේ ප්‍රස්ථාරයට වළංගු සීමාව පටන් ගන්න ඍණ 1 ඒ නිසා ඍණ 1 දාලා බලුවම ඔන්න y බිඳුව වුණා. ඒ කියන්නේ හරියටම y බිඳුව කියන්නේ ළමයි x අක්ෂය කැපෙන තැන. x අක්ෂය කැපෙන තැන ආව කියන්නේ ආයි x අක්ෂය කැපෙන තැන බලන්න උවමනා වෙන්නේ නැහැ. ඒ ලක්ෂය අපි ලකුණු කරා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙන්න මේ අක්ෂය කැපෙන තැන. මේ අක්ෂ කැපෙන තැන කියන්නේ උත්තේ මේ x ගියාගේ කියන බිඳුව. එහෙනම් අපි දානවා x සමානයි බිඳුව දැම්මොත් y සමානයි දරුවනේ 1යි. ඒ අනුව x බිඳුවේදී y 1යි කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක්. මම මෙතන ලක්ෂය ගන්නවා 1 කියලා. එහෙනම් දැන් මේකට ලක්ෂ දෙකක් ලැබුණා. මේ y සමානයි x ධන 1 කියන්නේ මොන හැඩේ ප්‍රස්ථාරයක් ධර්මයි ඔබ දන්නවා 9 පන්ති ඉගෙන ගත්තා. මේක සරල රේඛාවක ප්‍රස්ථාරයක්. මේක දැක්කම නිකම් අඳින්න පුළුවන්. අන්තක්ඛණ්ඩය 1යි අනුක්‍රමණය ධන 1යි. ඒ අනුව එක ලක්ෂය y අක්ෂය කපාගෙන යන්නත් ඕනේ. දැන් එහෙනම් ප්‍රස්ථාරය අපිට අඳින්න පුළුවන් මේ ලක්ෂ දෙක යා කරන රේඛාව. හැබැයි මේක මෙතනින් මේ පැත්තට අඳින්න අපිට අයිතියක් නෑ. මොකද එයාට බලංගු වෙන්නේ ඍණයකට වැඩි පැත්තේදී විතරක් නිසා. ඔන්න මම ඔබ කරන්න ඕනේ මේ ලක්ෂ දෙකට තියන්න රූල එක මේ වගේ තියලා ඒ ලක්ෂ දෙක යා කරන පරිදි මේ ප්‍රස්ථාරය අඳින්න. හැබැයි මේ පැත්තේ විතරයි මේ අනිත් පැත්තේ අඳින්න එපා. එතකොට මේ ප්‍රස්ථාර කොටස y සමානයි x ධන 1. දැන් අනිත් පැත්තේ ප්‍රස්ථාර කොටසට යමු. එහෙනම් ඒක මෙන්න ඍණ x ඍණ 1 y සමානයි ඍණ x ඍණ 1. අර විදිහටම x සමානයි ඍණ 1 දාලා බලමු. මොකද ඍණ 1 ලක්ෂය මේ ප්‍රස්ථාරේ නැති වුණාට ඍණ 1 දී මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. x සමානයි ඍණ 1 දැම්මොත් දරුවනේ ඍණයි ධන 1 වෙලා බිඳුව වෙනවා. එතකොට y සමානයි බිඳුවයි. දැන් එහෙනම් ඍණ 1 දී බිඳුවයි කියන්නේ මේ ලක්ෂයමයි. හැබැයි මේ ලක්ෂ්‍ය ප්‍රස්ථාරයේ මේ රේඛාව උඩ නැහැ. ඒ නිසා තමයි මේ පැත්ත අපිට හිස් තියලා අදින්න පුළුවන්. ඊළඟ තව ලක්ෂයක් ඕනේ. අර වගේම x අක්ෂය කැපෙන තැන තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. y බිඳුව උනානේ. x අක්ෂය කියන්නේ y බිඳුවේ ළඟ එක ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ y අක්ෂය කැපෙන තැන කියන්නේ x බිඳුව. එහෙනම් x සමානයි බිඳුව ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා y සමානයි
ඍණ 1යි. එහෙනම් x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 1 කියන්නේ මේ අක්ෂය කැපෙන්නේ ඍණ 1ේදී. ඍණ 1 තියෙන්නේ මෙන්න මෙහි. හරි ධන 1 ඍණ 1 මේ හරි. මේ තියෙන්නේ ඍණ 1 මේ ලක්ෂය. හැබැයි ඍණ 1 ලක්ෂයේ ප්‍රස්ථාරය කැපෙන්න විදිහක් නැහැ. මෙහෙම මේ විදිහට මේ පැත්තට යනදොත් වැරදි. ඇයි? අපිට මේ ප්‍රස්ථාරය අඳින්න දෙන්නේ දරුවනේ ඍණ 1ට අඩු පැත්තේදී. මේ තියෙන්නේ ලයින් එක. ලයින් එකේ අඩු පැත්ත ඇදලා ඉවරයි. දැන් ඔන්න තියෙන්නේ මේ පැත්ත. එතකොට අපිට ලක්ෂ දෙක ලැබුණේ මෙහි. එතකොට අපි කරන්න ඕනේ දරුවනේ ඔබ රූල් එක තියන්න මේ ලක්ෂ දෙක යාවද පරිදි. මෙහෙම තියන්න. තියලා ප්‍රස්ථාරය අඳින්න ඔබට අවශ්‍ය පැත්තේ විතරක්. ඔහොම තියලා ප්‍රස්ථාරය මෙතනින් මේ පැත්තේ අඳගන්න. මෙහෙට අවශ්‍ය නම් කඩේරිය ඕනනම් කරලා ඍණ 1 හරහා යන බව විතරක් පෙන්වුවට කමක් නැහැ. ඒ කියන්නේ මේ පැත්තේ ප්‍රස්ථාරය නෑ. නමුත් ඒක ඉලක්ක වෙන්න ඕන ඍණ 1කට. දැන් මේක මෙහෙ යන පන්ති අඳලා බෑ. හරියට ඒ හරහා යන අන්තක්කන්නේ ඍණ 1 වන ප්‍රස්ථාරය. එතකොට මේ කොටස තමයි y සමානයි ඍණ x ඍණ 1 කියන ප්‍රස්ථාරය. දැන් මේ දෙකම එකතු වෙන තමයි මුළු මාපාංක සිද්ධියේ ප්‍රස්ථාරය ලැබෙන්නේ. දැන් ඊළඟට මෙහි වැදගත් කාරණයක් තියෙනවා. මෙව ප්‍රස්ථාරය ඇසුරින් ඔබට පුළුවන් මෙම ශ්‍රිතයේ වසම පරාසය සහ සහවසම කියන්න. දැන් දරුවනේ වසම කියලා කියන්නේ x ගේ අගයන් විහිදී යන ප්‍රාන්තරය. කියන්නේ ශ්‍රිතයට අගයන් දෙන x අගයන් කොච්චර එනවද කියන එක. දැන් ඔබට පැහැදිලි මේ ප්‍රස්ථාරය දිහා බැලුවහම මේ ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ මේ ඍණ අනන්තයේ දක්වා x අගයන් තියෙනවා. මේ x අගයන් තියෙනවනේ. ඇවිල්ලා ඍණ 1ේදී මේ ප්‍රස්ථාරයට වළංගු පායන්න නැති වෙනවා. ඒ කියන්නේ ඍණ 1ේදී මේ රේඛාව නැහැ. හැබැයි ඍණ 1ේදී අනිත් අත්ත අල්ල ගන්නවා මේ. ඍණ 1ේදී ප්‍රස්ථාරය තියෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ 1ේදී y ට අගයක් මොන වෙනවද? තියෙනවා. තියෙන නිසා ඍණ 1 වසමේ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඊට පස්සේ නැවතත් සියලුම අගයන් තියෙනවා. ඒ කියන්නේ මෙහෙට යනකම් තියෙනවා. මෙහෙට යනකම් ප්‍රස්ථාරය. ඒ කියන්නේ මේ වසම කියන්නේ r නැත්නම් තාත්වික සංඛ්‍යා කුලකය ප්‍රස්ථාරය ඇසුරින් වෙන්න වසම හා පරාසය වෙනවා. වසම සමානයි r. ප්‍රස්ථාරය ඇසුරින් කියන්නේ ඇස් දෙකින් බලලා හොයා ගන්නවා අද ප්‍රස්ථාරය හරිනම්. ඊට පස්සේ පරාසය කියන්නේ ළමයි y අගයන් තියෙන ප්‍රාන්තරය. y කොහෙටද ඉන්නේ කියලා. පරාසය මෙහි පරාසය එන්න ඕන ළමයි. එතකොට ඔබට පැහැදිලි y අගයන් තියෙන්නේ මෙන්න මේ කොටසේ විතරයි. මෙතනින් පල්ලෙහා මොකක්වත් නැහැ. ඉතින් කඩේරන් එන y අගයන් තියෙන්නේ බිඳුවට වැඩි කොටසේ. ඒ කියන්නේ බිඳුවේදී තියෙනවා y බිඳුව කියන එක තියෙනවා මේ x ඍණ 1ේදී y බිඳුවයි. ඒ නිසා අර ප්‍රාන්තර වශයෙන් මම දැම්මොත් බිඳුව ධන අනන්තයේ මේ ප්‍රාන්තර දැක්වීම කාරණාවේ මානනම් අපිට දාන්න පුළුවන් මේක y විශාල හෝ සමානයි බිඳුව කියන අවස්ථාව. මේ තියෙන්නේ පරාසය. දැන් සහවසම කියන එක ගත්තොත් සහවසම කියන්නේ ප්‍රතිබිම්බයන ටික විතරක් නෙමෙයි y ට තියෙන පුළුවන් ඕන තරම්. එතකොට මම කිව්වා සහවසම හැටියට පරාසයම ගන්නත් පුළුවන්. පරාසයට වඩා වැඩි ඕනම කුලකයක් ගන්නත් පුළුවන්. දැන් පරාසයට වැඩි කුලකයක් හැටියට මේ මෙතනින් උඩ ටික පරාසය ඊට වැඩි තව එකක් ඕනනම් දාලා ඍණ 1 ඉඳන් ධන අනන්තයට. එහෙම නැත්නම් ඍණ 2 ඉඳන් ධන අනන්තයට. එහෙම නැත්නම් ඍණ අනන්ත ඉඳන් ධන අනන්තයට. ඕන එකක් දාන්න පුළුවන්. ඉතින් සහවසම හැටියට ඔබට කැමති එකක් දාන්න පුළුවන්. හැබැයි මීට අඩු එකක් දාන්න බෑ. ඒ කියන්නේ එකේ ඉඳන් ධන අනන්තයට දැම්මොත් මේක නැති වෙනවනේ. එහෙම දාන්න බෑ. එහෙම හැරෙන්න මීට වැඩි ඕන එකක් දාන්න පුළුවන්. දැන් හරි ඔන්න ඔය ගාන ඉවරයි. දැන් අහන්න බලන්න මේකේ ප්‍රශ්න ගැටලු මට පෙන්නන්න මම ඊළඟ දවසේ දන්නම් මේ ඔයගොල්ලන්ගේ උත්තර ටික ගන්න මට දැන් ක්ලාස් කරන්න බැරි වෙච්ච හින්දා ඔයගොල්ලෝ ගන්න බැරුනේ මේ ඔයගොල්ලෝ බොරු කියන්නේ නැත්නම් ඔය හැදුවයි කියලා මම දැන් ළඟට ඇවිල්ලා බලන්න විදියක් නැහැ. රවින්දි සර් ඔව් තාරින්ද කියන්නේ අපි පන්ති පටන් ගමුකෝ. පන්ති කරන්න බෑ පුතේ තාම අපි පොලිසියෙන් අල්ලලා ගියා පන්ති කරමු. ඉතින් අපේ ගෙදරටත් එන්න බැයිද සර්ට? බෑ ක්ලාස් කරන්න තහනන්න. ඒක නේද? ක්ලාස් කරන්න නීති ප්‍රකාර ලැබිච්ච ගමන් මම පටන් ගමු. sorry. දැන් මේක අවුලක් නෑ නේ මේක හොඳට data correction එකක් හොඳට ස්පීඩ් තියෙනවා මේක ඉතින් ක්ලාස් එක වගේ පේනවා. ඉතින් මට තමයි අවුල තියෙන්නේ මට ඕගොල්ලන්ව පේන්නේ.
දැන් මේක මම රෙකෝඩින් එකක් දානවා. ඒතර ඔයගොල්ලන් මේක බලන්න. දැන් මට කියන්න උතරින් දෙකොටම කලින් ඔයාගේ ගාන උත්තරේ හරියද මේ ප්‍රස්තාරේ? හරි සර්. එන්නන් බලන්න. එන්නන් බලන්න කැමරාවට පොත අල්ලලා. කැමරාව ඔන් කරන්න. WhatsApp එක ගන්නද? ගෲප් එකට දාන්න ඕනේ. කැමරාව ඔන් කරන්න ඕනේ ඊළඟට. කවිෂා ගාන උත්තරේ හරියද? ඔව් සර්. අතර ප්‍රස්තාරය වගින්න තමයි තේරෙලා නැත්තේ. දැන් නම් තේරෙනවා. රවින්දි හරි සර්. තේරුණා? ඔයාගේ ඩේටා කනෙක්ෂන් පොඩි අවුලක් තියෙනවා හිටපු ගමන් කොහොමුණත් යම් වෙලාවක කවුරු කෙනෙක් ඩිස්කනෙක්ට් වුණත් මේ මම ඔව් සර් මේ හිටි ගමන් කට් වෙනවා. ඔව් ඒක ඔයාගේ ඩේටා කනෙක්ෂන් එකේ මේ සිග්නල් මතිකවක් තියෙන්නේ මම මේ රෙකෝඩින් එක දාන්නම් අද හවස දාන්නේ නැහැ ඒක අද රෑ වෙද්දී ඔගේ දාන්නම් අපි තව ගානක් හදමු මේක දැන් පළවෙනි ගාන x සමාන x ධන එකේ මාපන් ගාන දැන් හැදුනේ දෙවෙනි ගාන හදන්නේ ඔයගොල්ලෝ හදලා මට ගෲප් එකට දාන්න මම බලන්නම් තුන්වෙනි ගාන හදන්න මොකද ඒක පොඩි වෙනසක් තියෙනවා අර ධන එකක් තියෙනවා මාපාංකෙ එළියේ ඔයගොල්ලෝ මේ ක්ලාස් එක අපි කට්ටිය ගෲප් එකක් විදිහට අපි කරනකොට හැමදාම කොහොමද ඒක නිසා ඔයගොල්ලන්ට ඕන සජෙෂන් එකක් මොකක්ද කියන්නේ ඕන මේ යෝජනාවක් කරන්න පුළුවන් නැස අපි තුන්දෙනා මේ ගාන හදලා තියෙන එක හදන්න ඕනේ නැහැ නැස ඒකට මේ අරකට හදමු ඒ වගේ කතා කරලා කරන්න ඔයගොල්ලෝ මම දැන් කොහොමත් අපි ඔයගොල්ලෝ හොඳට කතා කරනවානේ ඔයගොල්ලෝ ක්ලාස් එකේ මාත් එක්ක ඒක නිසා කතා කරලා වැඩි කරමු මේක මම කරනවා මේක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පස්සේ රෙකෝඩින් එක බලලා ලියා ගන්න බැරි ඉච්චා ඔයගොල්ලෝ හදලා තියෙන්නේ ඔයගොල්ලෝ නෑ දැන් ඔයගොල්ලෝ ඒ ගාන හදලා තිබ්බ නිසා ඔයගොල්ලන්ගේ නිවැරදි නිසා ඊළඟ ගාන මට ටිකක් ඉක්මනට කරගෙන යන්න පුළුවන්. fx සමානයි මාපාංක x ධන එකට මාපාංකයයි කියන්නේ. එහෙනම් අපි බලමු fx සමානයි මාපාංක x ධන 1. දැන් මෙහි ප්‍රතිබිම්බ සූත්‍රයේ අවස්ථා දෙක තමයි මේ මාපාංක x ට විතරයි මේ x ට විතරයි මාපාංකෙ තියෙන්නේ. අත වශයෙන්ම ඔබ දන්නවා මාපාංක x සඳහා ලැබෙන පිළිතුර දෙක ධන x ඍණ x ධන x ලැබෙන්නේ පුතේ x විශාල හෝ සමානයි බිඳුව ඍණ x ලැබෙන්නේ x කුඩායි බිඳුව. ඇතුළේ තියෙන කෙනානේ ගන්න. දැන් එයාට විතරයි උත්තර දෙකක් එන්නේ. මේ ධනයකට ඇවිත් නෑ උත්තර දෙකක්. ඒ නිසා මේ මාපාංක ශ්‍රිතේ ප්‍රතිබිම්බ සූත්‍ර දෙක නිර්මාණය වෙන්නේ ළමයි. එකක් මෙයාගේ මේ ධන උත්තරය ආවම ධන x ධන 1 ඒක ලැබෙන්නේ මොන කන්ඩිෂන් එකකටද x විශාල වූ සමානයි බිඳුව කියන එක යටතේ. ඊළඟට මෙයාට ඍණ අවස්ථාව ලැබෙනකොට ඍණ x ඒත් ධන 1 ඍණ x ධන 1 ඒක x කුඩායි බිඳුව අවස්ථාවේදී ඔන්නෝම ප්‍රතිබිම්බ සූත්‍ර දෙක ලැබෙන්න ඕනේ. තරින්දිගේ මේක ලියුප් එක හරියද? මම හිතන්නේ ඒක තමයි ලියලා ඇත්තේ ප්‍රස්තාරයෙන් දෙන්නේ. තරින්දි? නෑ සර්. හරි. හර්ෂි මේ කවිෂා සර් ඔතන මාපාංකයේ තියෙන x විතරයිනේ. එතකොට කොහමද? ඒක තමයි මම කිව්වේ දැන් x ට විතරනේ හරි හරි. ඒ නිසා මාපාංක x ට විතරයි උත්තර දෙකක් එන්නේ. එයාට ධන උත්තරය වෙනකොට මේක, එයාට ඍණ උත්තරය වෙනකොට මේක ධන එක වෙනස් වුන්නේ හ්ම්. හරි. එතකොට රවින්දි වාගේ ශ්‍රිතේ හරිද? නෑ සර්. ඒක මම බලාපොරොත්තු වුණා නැති වෙයි කියලා. කියන්නේ ඒක ලොකු දුර්වලතාවයක් නෙමෙයි එහෙම නැති වුණයි කියලා. මොකද ගොඩක් අයට ඒක එහෙම වෙනවා. එහෙම වෙන්න ඒ වගේ දේවල් මගහරවන්න තමයි මම එවැනි ගණන් දීලා තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔබට තේරෙන්න ඕනේ. දැන් මම ඒක නොකර හිටියනම් තමයි ක්ලාස් එකේදී ප්‍රශ්න වෙන්නේ ඔබට ඒක බැරුව යනවා. දැන් ඔබට තේරෙන්න ඕන මෙවැනි ගැටලු වලදී කොහොමද ශ්‍රිතේ අර්ථ දක්වා ගන්න කියලා.
හරි. දැන් එහෙනම් දැන් මේක හරිද තරෙන්ද දැන් පිළිගන්නවද මේක ඇග්‍රීඩ්ද හරිද හරිනේ දැන් අපි ප්‍රස්තාවයට යමු දැන් මේක ඉස්සෙල්ලා මේක ඔබ මේ පිළිගන්න ඕනේ ඒ කියන්නේ ඔබට තේරලා තියෙන්න ඕනේ රයිට් ඒ උනේද කියලා හරි එහෙමනම් හරි දැන් එහාට අපිට යන්න පුළුවන් දැන් අපි ප්‍රස්තාවයට යමු හරි දැන් අපි මුලින්ම මේක වෙන් කරගමු එතකොට ප්‍රතිබිම්බ සූත්‍ර දෙකයි වෙන් වෙන්නේ බිඳුවේදී මේ තියෙන බිඳුව ලක්ෂය කියලා හිතුවොත් බිඳුව ලක්ෂයට මම රවුමක් දාන්නම් බිඳුව ලක්ෂයෙන් ධන පැත්තේ ප්‍රස්ථාරය තියෙනවා එතකොට විශාල හෝ සමානයි බිඳුව කොටසේදී ශ්‍රිතේ නම y සමානයි x ධන 1 ඊට අඩු කොටසේදී ශ්‍රිතේ නම ඍණ x ධන 1 y සමානයි ඍණ x ධන 1 දැන් බලන්න මෙයාට විතරක් මාපාංග තියෙනකොට මේ ධන 1 එහෙමම තිබුණා දැන් ඒ අනුව අපිට තේරෙනවා බිඳුවෙන් තමයි දෙකට බෙදෙන්නේ එහෙනම් අපි ප්‍රස්ථාරය ලකුණු කරගමු y අක්ෂය x අක්ෂය දැන් මූල ලක්ෂය එහෙනම් බිඳුව ලක්ෂයේ අර කඩේරක් අල්ප එක ගන්න දෙන්න මේ ලක්ෂයෙන් බය ප්‍රස්ථාරය දෙකට බෙදෙන්නේ දැන් අපි බලමු බිඳුවට වැඩි කොටසෙදි තියෙන්නේ y සමානයි x ධන 1 එහෙනම් මෙන්න පුතේ y සමානයි x ධන 1 අක්ෂ ඡේදන ලක්ෂ්‍ය බලන්න අපි කරන්නේ ළමයි අක්ෂ ප්‍රකාශන ලක්ෂ්‍ය බලන්න කරන්නේ x සමානයි බිඳුව දාලා y හොයනවා y සමානයි බිඳුව දාලා x හොයනවා ඒක කරන්නේ එහෙනම් x සමානයි බිඳුව දැම්මොත් අපිට ලැබෙනවා y සමානයි 1යි. ඉතින් අන්තක්ඛණ්ඩයේ එක සරල රේඛාවක් මේ තියෙන y සමාන mx ධන c. ඒ නිසා මෙතන එක ලක්ෂ්‍ය තමයි කැපෙන්න ඕනේ. x සමාන බිඳුවේදී y 1යි. ඊට පස්සේ y සමානයි බිඳුව දැම්මොත් x සමානයි ඍණ 1යි. ඍණ 1යි. ඒ කියන්නේ මෙන්න මේ හරිය. මේ තියෙන ඍණ 1 හැබැයි ඔබට තේරෙනවා මේ ප්‍රස්ථාරය අපිට අඳින්න අයිතිය තියෙන්නේ බිඳුවට වැඩි පැත්ත. ඒ නිසා මේ ලක්ෂ්‍යයට හරහා ප්‍රස්ථාරය යන්න බෑ. උනා අපිට මේ දෙක යා කරන පරිදි ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. කොහොමද? මේ දෙක තියෙන අඩිරෝල. දැන් මෙතනින් අපිට රවුමක් දාගන්න වෙනවා. මොකද ප්‍රස්ථාරය පටන් ගන්න මෙතනින් මේ පැත්ත විතරයි මේ ප්‍රස්ථාරය තියෙන්නේ. එක පැත්තක් වාට කරා. එහෙනම් රූල එක මෙහෙම තියාගත්තා. මෙතනින් එහාට ප්‍රස්ථාරය යන්න. එතකොට මේ තියෙන්නේ y සමානයි x ධන 1 ප්‍රස්ථාරය. එතන මේ පැත්ත අඳින්න නම් අපි ගමු. එහෙනම් අඩුනම් කියන්නේ මට හරියට කියා ගන්න බෑ පපුවරි දෙනවා. y සමානයි ඍණ x ධන 1 y සමානයි ඍණ x ධන 1 අපි අර විදිහටම x සමානයි බිඳුව දාලා බලමු. එතකොට පුතේ y සමානයි 1යි. y සමානයි බිඳුව දාලා බලමු. එතකොට පුතේ x සමානයි 1යි. x සමානයි බිඳුවේදී y සමානයි 1යි කියන්නේ මේ ලක්ෂ්‍ය 1 කියලා ලකුණු කරලා තියෙන්න ඕනේ. එතකොට මේ ලක්ෂයට මේ පැත්තේ ප්‍රස්ථාරෙත් එනවා. ඍණ x ධන 1 කියන ප්‍රස්ථාරය. එතකොට y සමාන බිඳුවේදී x සමාන 1යි කියන්නේ මෙන්න මේ වගේ හරියක්. මෙතන 1යි. නමුත් ඔබට පැහැදිලි ඒ ලක්ෂ්‍ය හරහා ප්‍රස්ථාරයට යන්න බෑ. මොකද මෙයාට අඳින්න ඕනේ මෙහි. දැන් අර විදිහටම රූල් එක තියෙනවා මේ දෙක යා කරලා තියලා ප්‍රස්ථාරය අපිට ඕන තැන හරහා විතරක් අඳිනවානේ. මේ ප්‍රස්ථාරය කියනවා අඳිනවා. මේ තියෙන විතර y සමානයි ඍණ x ධන 1 ප්‍රස්ථාරය. මේකේ වසමයි පරාසයට ලකුණු කරන්න පුළුවන් ළමයි. වසම දැන් මට කලින් හිතා ගන්න බලන්න වසම මොකද පටපට ගාලා උත්තර දුන්නා නම් වැඩේ හරියි. කවුරුද කියන්නේ බලන්න වසම මට ලියන්න කලින්. වසම කියන්නේ එතකොට ඍණාත්මක ධනාත්මක යනවා. ඒ කියන්නේ r.
බිඳුවේදී තියෙනවා මේ පැත්ත නැතුනට මේ පැත්ත හරිය තියෙනවා. ඊට පස්සේ පරාසය ඔබට පැහැදිලි එකට උඩින් y අගයන් තියෙන්නේ. එහෙනම් එකේ ඉඳන් ධන අනන්තයට එක ධන අනන්තය. එතන කොටු වරහණක් දාන්න එක අයිති නිසා නැත්නම් මේක ලියන්න පුළුවන් y විශාල හෝ සමානයි 1 කියලා. සහවසම මුළු ආරම්භ ගන්න පුළුවන්. දැන් වැදගත් කාරණේ මෙවැනි දල ප්‍රස්ථාර නිර්මාණයේදී ළමයි මෙවැනි දල ප්‍රස්ථාර නිර්මාණයේදී මේ රේඛා වල මෙන්න මේ කැඩෙන ලක්ෂ්‍ය හරියට ලක්ෂ්‍ය කරලා තියෙනවනේ මේ ලක්ෂ්‍ය ලක්ෂ්‍ය කිරීමේ මේ ක්‍රමය තමයි මේ වගේ රවුමක් දාලා එක පැත්තකට විතරක් සමාන නම් ඒ පැත්ත මේ වගේ පාට කරලා කනෙක්ට් කරනවා අනිත් පැත්ත 30 තියලා කනෙක්ට් කරනවා. ඒකේ අදහස මේ පැත්ත මේකට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය මේ ප්‍රස්ථාරයට අයිති නැහැ. මේ ලක්ෂ්‍ය මේ ප්‍රස්ථාරයට අයිති කියන්නේ. හරි ළමයි එතකොට මේ ලක්ෂ්‍ය වල අගයන් මේ කැපෙන තැන් වල අගයන් හරියට මේ වගේ ලකුණු කරලා තියෙන්න ඕනේ. මේ ලක්ෂ්‍යය දැන් මේ ප්‍රස්ථාරෙ මෙහෙට යා කළොත් ළමයි කඩියකින් මේක හරහා යන්න ඕනේ. මේක යා කළොත් මෙහෙට කඩියකින් මේක හරහා යන්න ඕනේ. මේ පරිදි මේ ලක්ෂ්‍ය දෙකක් තියෙන්න ඕනේ. ඕකයි කතාව. දැන් ඔබට පුළුවන් ඒ ටික ලියා ගන්න. ඔන්න මාපාංග සිද්ධවල දල ප්‍රස්ථාර ඉවරයි. දැන් අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ කඩමණිනි සිද්ධ කියන කොටස. මට චුට්ටක් අතරම අමාරුයි. කඩමණිනි සිද්ධ කොටස. මාතෘකාව ලියන්න කඩමණිනි සිද්ධ ඊළඟට මේකේ 2x එකේ මාපාංග ප්‍රස්ථාරය ඔබ ඇඳලා මට එවන්න ඕනේ. මේක. ඊළඟ ශ්‍රිතාකාරයේ අංක මතක නැහැ මට. කඩමණින් සිද්ධ කමෙන්ට් එකක් තියෙන බලමු. ඔව් කවිෂ නවත්තන්න කැමතියි වගේ. නෑ මට ඇත්තටම අමාරුයි කවිෂ එකයි. ඔව් අපි බලමු මට එක. නෑ නෑ සර්. මේ නවත්තමු ඉතින් මේ සර්ට අමාරු නම්. ක්ලාස් කරගෙන යන්න අමාරුයි. අපි පැය කරමු. දැන් පැයක්මාරක්වත් කරමු. නෑ මං කියන්නේ මේ හවසටවත් දාමු සර්. ඔව් අද හවස කරන්න හම්බ වෙන්නේ. අද හවස මම මේ වයිෆ් එක්කගෙන යනවා ડોක්ටර් ගාවට වයිෆ් අසනීපෙන් ඉන්නේ මේ දවස්වල ඒක නිසා. එයා මේකේ අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. එහෙම වුණොත් අපි රෑ හරි හෙට හරි කරමු. මෙහෙම කරමු. අපිට දැන් මට ඇත්තටම මට එක දිගට පැය 3ක ක්ලාස් කරන්න බෑ. පැය 2ක ක්ලාස් කරන්න බෑ. මම පැයක මට හිතෙන්නේ පුළුවන් වෙයි කියලා. දැන් පැයක මම ඊ ක්ලාස් එකක් කරා. ඒක අවුලක් නේද කරා. අර ඉන්නකොට මේ පපුව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්ක කතා කරගන්න බැරි වෙලා ඒක මාර අමාරුවක් ඉන්න ඔයගොල්ලන්ට හම්බෙච්ච දවසක් කියන්නම්කෝ මේ අත්දැකීම්. මේ අපි එහෙම කරමු. කඩමණිනි සිද්ධ තමයි මාතෘකාව. ඔයගොල්ලෝ නෝට් එක ලියාගෙන තියන්න. නෝට් එක මම එවන්නම් ගෲප් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ නෝට් එක ලියාගෙන ඉන්න. පාඩම කරමු අයිත් මේ වගේ පැයක් දෙකක් දාගෙන. හා සර්. එතකොට මම අර මේ ආයතනයේ පහසු වෙන්න මම මේ ටිකක් කියන්නම් මුදල් ගෙවීම සම්බන්ධයෙන්. එක්ක මම හෙටම කියන්නම් ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. හෙටම හරි ඊළඟ දවස් කියන්නම්. අපි අදට නවත්තමු පුතේ. හරි. එහෙනම් හැමදිනාටම ආයිබෝවන්. මේකේ රෙකෝඩින් එක මම අවශ්‍යයි දාන්නම්. හරි. හරි සර්.